සුපින්වත් ඔබ හැම දිනාටම තෙරක් නොපෙනෙන මේ සංසාරය තුල අපි කතරම්නම් වාරයක් ඉපදෙන්නට ඇද්ද? කතරම්නම් වාරයක් මියදෙන්නට ඇද්ද? හිතලා බලන්න අදටත් අපි මේ දුක්බර වූ සංසාරය තුලයි සැරිසරන්නේ. සුපින්වත්නි බෞද්ධ මාධ්‍ය ජාලයේ විදිහට අපි නිතරම උත්සාහ ගන්නේ මේ සසර කතරින් එතෙර කරවන මඟ ඔබට මනාවට පසක් කර දෙන්න. ඉතින් ඔබ දන්නවා නිරන්තරයෙන්ම ඒ සඳහා මේ පුණ්‍යවන්ත භූමියට ගෞරවනීය මහා සංඝරත්නය වැඩමවන්නට යෙදෙනවා. ඉතින් ඒ ආකාරයෙන්ම අද දවසේදීත් අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි දයානුකම්පාවෙන් ගෞරවනීය සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද අවසරයි වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ප්‍රථමයෙන්ම පිළිගන්නවා. ඒ වගේම තමයි මේ උතුම් ධර්මාවබෝධය ලෝකයාට පසක් කර දෙනු පිණිස මේ ධර්ම දානමේ පින්කම සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ තලංගම උතුර ෆීල්ඩ් වීව් නම්බර 399 දරණ නිවසේ පදිංචි සුනිල් හරිස්චන්ද්‍ර මහත්මයා, රත්නායක ගමගේ මහත්මයා සහ රංජනී ලලිතා මහත්මිය ඇතුළු ඥාති පිරිස විසින්. ඉතින් පින්වත්නි අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාධු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චරති මහතා භික්ඛු සංඝේන සද්ධින් අඤ්ඤතරස්මින් පදේසේ සිතං පාත්වා කාසි වේලිංගේ කෝ ආනන්ද ගාම නිගමේ ඝටිකාරෝ නාම කුම්භකාරෝ කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපට්ඨාකෝ අහෝසි අග්ගුප්පට්ඨාකෝ ඝටිකාරස්ස කෝපන ආනන්ද ජෝතිපාලෝ නාම සායෝ අහෝසි පියසායෝති සාධු 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 ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ ගුණගරුක පින්නතුනි මේ පිරිස දැන් පන්සිල් සමාදන් වෙලා සිල්වත් බවට පත් වෙලා ඒ මගින්ම ගුණවතුන් බවට පත් වෙලා බලාපොරොත්තු වන්නේ ඊටාම වැදගත් පින්කමකට සම්බන්ධ වෙන්න. මොකක්ද මේ පින්කම? ධර්ම දානමේ පින්කම. ධර්ම දානමේ පින්කම. ධර්ම දානය කියලා කියන්නේ බණ කියන එක, බණ අහන එක. බණ උගන්වන එක, බණ ඉගෙන ගන්න එක. ඒක තමයි ධර්ම දානය. බණ කියන නිසා මමත් මේ පින්කමේක දායකත්වයක් දරනවා. අද මේ බෞද්ධ නාලිකාවෙන් සිදු කරන ධර්ම දානමේ පින්කමේ අනිත් දායකත්වයේ දරන්නේ සුනිල් හරිශ්චන්ද්‍ර රත්නායක ගමගේ රංජනී ලලිතා කියන මේ මහත්මයෙන් උතුරු තලංගම පදිංචිව සිටින මේ අය තමන්ගේ මව්පියන්ට පින් දෙන්න, සහෝදර සහෝදරියන් මිය ගිය අයට පින් දෙන්න, රට වෙනුවෙන් මැරිච්ච අයටත් අපට පින් දෙන්න පුළුවන් අපි පින්කම් කරනකොට ඒ මිය ගිය අයට පින් දෙන්න, ජීවත් වෙන්න හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ ලබා ගන්න පින් සිද්ධ කර ගන්නයි මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. මූලිකම අරමුණ මව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් සිහිපත් කරලා පින් දෙන එක. මේ දීලා තියෙන ලැයිස්තුවේම සඳහන් වෙනවා ඒබ්‍රහම් පෙරේරා, හේමලතා පෙරේරා, ජේමිස් ගල්පොත්ත,
නීලාවතී සේනානායක, මාලනී හේමලතා ගල්පොත්ත, රවීන්ද්‍ර ගල්පොත්ත, ගාමිණී ගල්පොත්ත. මේ කියන සහෝදර සහෝදරියන් අම්මා අප්පා මේ කියන අය මුල් කරගෙන ඒ අයට පින් දෙන්න තමයි පින්කම කරන්නේ. ඉතින් ඒ නිසා ටික වෙලාවක් මේ හැමදෙනාම තමන්ගේ ගතහිත සංවර කරගෙන සංසුන් කරගෙන තැම්පත් කරගෙන බණ අහන්න ඕන. බණ අහලා මොනවා හරි ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේ ගිය අයට පින් සිද්ධ වෙන්නේ එතකොටයි. පින් සිද්ධ කරගන්න. තමන් ඉගෙන ගන්න. අද මාතෘකාව හැටියට මා ඉදිරිපත් කළේ ඝටිකාර සූත්‍රය. ඒක ඊටාම කෙටියෙන් මේ අත්තන්ට පැහැදිලි කර දෙන්න වෙලාවේ හැටියට. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජ වර්ගයේ ඝටිකාර සූත්‍රය. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ කෝසලේසු චරති මහතා භික්ඛු සංඝේන සද්ධින් කොසල් නුවර මහා සංඝරත්නයේ මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන චාරිකාවේ වඩිනවා. බුදුහාමුදුරුන්ගේ පිළිවෙල ඒකයි. උන්වහන්සේලා තමන් මේ සසරින් එතර වේ ගන්න බැරි සත්වයන් සසරෙන් එතර කරන කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව චාරිකාවේ වැඩමවමින් මෙලව පරලෝ යහපත පිණිස ධර්මයේ කියා දීමට තමයි උන්වහන්සේලා වඩින්නේ. ධර්ම දේශනා කරන්නේ. එහෙම වඩින අතරතුර අඤ්‍යතරස්මින් පදේශේ සිතම් පාත්වාකාස. එක්තරා ප්‍රදේශයකදී මහපාරේ බුදුහාමුදුරුවෝ වඩිනවා. එහෙම වඩිනකොට එක්තරා ප්‍රදේශයකදී බුදුහාමුදුරුවෝ නතර වුණා වඩ ගමන. නතර වෙලා පාරෙන් පැත්තකට වෙලා උන්වහන්සේ hina පහල කළා. hina වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේලා මොකක් හරි විශේෂ හේතුවක් නැත්තම් උන්වහන්සේලාගේ hina වෙන්නවත් වෙන කිසිම ඉරියව්වක් නැහැ. හේතුවක් තියෙනවා වැදගත්. ආනන්ද හාමුදුරුවෝ ළඟ ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා බුදුහාමුදුරුවෝ මේ වඩින ගමන නවත්තලා පැත්තකට වෙලා වැඩ ඉඳලා hina වෙනවා. hina පහල කරනවා. මොකක් හරි විශේෂ හේතුවක් ඇති. එහෙම හිතලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් මේක විමසුවා. ස්වාමීනි ඇයි මේ ගමන බුවහන්සේ වඩින මේ ගමන නවත්තලා මේ නතර වෙලා hina පහල කරන්නේ මොකද? අන්න ඒ වෙලාවෙදි තමයි මේ සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දේශනා කළේ. ආනන්ද හාමුදුරන්ට දේශනා කළා. මහා පාරදී මහා මගදී බුදුහාමුදුරුවෝ අදාරනවා වේහලිංගේ කෝ ආනන්ද ගාම නිගමේ. ආනන්ද මෙන්න මේ අපි නතර වෙච්ච හරිය තමයි වේහලිංග කියන ගම තිබුණේ. ඒ ගමේ නම. ඒ ගමේ නම වේහලිංග. වේහලිංග කියන ගම තිබුණේ මෙන්න මේ ප්‍රදේශේ. මේ ගමේ හිටියා ඝටිකාරෝ නාම කුම්භකාරෝ. වළං හැදීම ජීවිකා වෘත්තිය කරගත්ත ඝටිකාර කියලා මිනිස්සෙක්. වළං හදන දුප්පත් අහිංසක මිනිස්සෙක්. හැබැයි පින්වතුනි මෙයා දුප්පතෙක් කියලා අපි අද කියන හැටියට සැලකුවත් වෘත්තිය හැටියට වළං හැදීම කළත් ඔබටත් මටත් වැඩිය හරිම වාසනාවන්තෙක්. හරිම වාසනාවන්තෙක්. ඇයි? කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපට්ඨාකෝ අහෝසි අග්ගොප්පට්ඨාකෝ. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායක මහත්තයා.
අපේ බුදුහාමුදුරන්ට ඉස්සර වැඩ හිටියේ බුදුහාමුදුරුවෝ. අපේ බුදුහාමුදුරුවෝ කවුද? ගෞතම බුදුහාමුදුරුවෝ. උන්වහන්සේට පෙර වැඩ හිටියේ බුදුහාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ ප්‍රධාන දායක මහත්තයා තමයි ඝටිකාර. ඒකයි මම සඳහන් කළේ ඔබ අප හැමදෙනාටම වැඩි හරිම වාසනාවන්තයෙක් කියලා. මේ ඝටිකාරට හිටියා ඝටිකාරස්ස කෝපන ආනන්ද ජෝතිපාලෝ නාම සහායෝ අහෝසි පිය සහායෝ. ඝටිකාරට හිටියා හොඳ මිත්‍රයෙක්. මිත්‍රයන් අතර හොඳ මිත්‍රයෙක්. පිය සහායෝ. හොඳ මිත්‍රයෙක් හිටියා. මොකක්ද එයාගේ නම? ජෝතිපාල. ජෝතිපාල. ඉතින් මේ ජෝතිපාල මේ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ පින්නොත්නේ හොඳට මතක තියාගන්න. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රකම කියන්නේ මොකද්ද? ඒකයි මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. මේ ජෝතිපාල ගේ යාළුවා ඝටිකාර බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායක මහත්තයා. හැබැයි ඝටිකාර බුදුහාමුදුරුවෝ සරණ ගියේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. මේ ජෝතිපාල. ජෝතිපාල තුනුරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. තරුණයෙක්. ඉතින් එයාගේ යාළුවා බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායකයා. ඝටිකාරට ඕන කරනවා කොහොම හරි තමන්ගේ මිත්‍රයාට විමුක්ති මඟ කියා දෙන්න බෞද්ධයෙක් කරගන්න. තුනුරුවන් සරණගත කෙනෙක් බවට පත් කරන්න. ඇයි? ඝටිකාර කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයා පින්නතුනි අපි හැමෝටම මිත්‍රෝ ඉන්නවනේ. මේ පුංචි දරුවන්ටත් කල්යාණ මිත්‍රෝ ඉන්නවා. හැබැයි අපට ඉන්න සියලුම මිත්‍රෝ කල්යාණ මිත්‍රෝද කියන එක ප්‍රශ්නයක්. කල්යාණ මිත්‍ර අඳුරගන්න තියෙන ලක්ෂණය තමයි තමන් හොඳ වැඩ පින්කම් කරනවා අනිත් ඇත්තෝ හොඳ වැඩවල පින්කම් වල යොදවනවා. එයා තමයි කල්යාණ මිත්‍ර. හොඳින් තේරුම් ගන්න. තමන් හොඳ වැඩ පින්කම් කරනවා අනිත් ඇත්තෝ හොඳ වැඩවල පින්කම් වල යොදවනවා. ඔය හොඳ වැඩවලට තමයි පින්කම් කියන්නේ. නරක වැඩවලට තමයි පව්කම් කියන්නේ. පව් පින් කියන්නේ හොඳ නරක දෙක. හොඳ වැඩවල තමන් යෙදෙමින් අනිත් ඇත්තෝ යොදවනවාද? එයා කල්යාණ මිත්‍ර. ඉතින් ඝටිකාර බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායක මහත්තයා හැටියට බොහෝම පින්දහම් කරගෙන කටයුතු කරනවා. තමන්ගේ යාළුවත් ඒ ගොඩට ගන්න හදන්නේ. ඒ හොඳ වැඩ කරවන්න හොඳ වැඩවල යොදවන්න හොඳින් පුළුවන් නම් හොඳින් කරන්න ඕන. එහෙම නැත්නම් නරකෙන් කරුවත් කමන්නේ. හැබැයි මේ කාලේ නරකින් කරවන්න යන්න හොඳ නැහැ. හොඳින්ම තමයි වැඩ කරවන්න ඕන. හොඳ වැඩවල යොදවන්න ඕන හොඳින්ම තමයි. නරකෙන් කළත් හොඳ වැඩක යොදවනවා නම් එයා කල්යාණ මිත්‍ර. දැන් මම උදාහරණයක් කියන්නම්. අපේ දෙමව්පියෝ අපට දොස් කියනවා. වැරදි වලට. දඬුවම් කරනවා. අපේ ගුරුවරු අපට දඬුවම් කරනවා. ඒ දඬුවම් කරන්නේ අපිව විනාශ කරන්න නෙමෙයි, හරි මගට ගන්න. ඒ අවවාද කරන්නේ, දඬුවම් කරන්නේ, දොස් කියන්නේ හරි මගට ගන්න. හොඳින් හරි නරකෙන් හරි. ඒ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය. දෙමව්පියෝ අපේ කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. ගුරුවරු අපේ කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. හොඳින් හෝ නරකෙන් හොඳ වැඩවල යමෙක් යොදවනවාද එයා තමයි කල්යාණ. ඉතින් ඝටිකාරට ඕන කරනවා කොහොම හරි තමන්ගේ මිත්‍රයා තමන් යන මේ මාර්ගයට ගන්න. ඒකට එයා කරන්නේ යාළුවාට යෝජනා කරනවා බුදුහාමුදුරු ළඟට යන්න. බුදුහාමුදුරු ළඟට මේ යාළුවා එක්ක යන්න මහන්සි ගන්නවා. යෝජනා කරනවා. අපි යම් බුදුහාමුදුරු දකින්න.
බුදුහාමුදුරු දකින්න එක බොහොම හොඳයි. මහා ශාන්තියක් සිතක් සැලසෙනවා. බුදුහාමුදුරු දකින්න යන. මේ මිනිස්සයා ළඟ ශ්‍රද්ධාව නැහැනේ බුදුහාමුදුරුව ගැන. තුනුරුවන් ගැන ඇදහිීමක්, විශ්වාසයක්, ගෞරවයක්, භක්තියක් නැහැ. එයාගේ යාළුවා මේ ජෝතිපාල. එයා යන්නේ නැහැ. යන්නේ නැතුව විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ට අපහාසත් කරනවා. නින්දා කරනවා. බුදුහාමුදුරුව දකින්න යන් කිව්වහම මෙයා කියනවා අලං සම්ම ඝටීකාර කිම් පනතේන සමනකේන මුණ්ඩකේන දිත්තේනාති. ඒක ඔයාට තේරෙන හැටියට කියනවා නම් කියන්නේ මොකද්ද ඝටීකාර ඔය මුඩ මහනේ බැලීමෙන් ඇති වැඩි? මට ඕනේ නැහැ, මයි යන්නේ, උඹට ඕන නම් ඵලයන්. බුදුහාමුදුරන් අපහාස කරනවා. හැබැයි ඔන්න කල්යාණ මිත්‍රයා තේරුම් ගන්න කවදාවත් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට බුදුහාමුදුරන්ට නින්දා කළා, අපහාස කළයි කියලා මේ මිනිස්සයා එක්ක තරහ වුණේ නැහැ. කලකිරුණේ නැහැ. කලකිරුණේ නැතුව විතරක් නෙමෙයි තමන් ගන්න උත්සාහය අත්තරියෙත් නැහැ. බුදුහාමුදුර ළඟට එක් යන හොඳට තේරුම් ගන්න මේ කල්යාණ මිත්‍රයාගේ හැටි. බුදුහාමුදුර ළඟට එක් යන්න ගන්න උත්සාහය අත්තරියෙත් නැහැ. නිතර නිතර මේ යෝජනාව කරනවා. හැමදාම ලැබෙන්නේ ওই උත්තරේ. ඔය මුඩ මහනේ බැලීමෙන් මට වැඩක් නැහැ. මොකක් ඇති මොන වැඩකටද? මම යන්නේ උඹට ඕනම් ඵලයන්. දවසක් මේ දෙන්න බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල අසල නාන තොටුපළකට ගිහිල්ලා නාන්න ඉස්සරලත් යෝජනා කළා. පන්සලට යන් කියලා බුදුහාමුදුරුවෝ එදාත් අර කතාවම තමයි කිව්වේ. දැන් නාලා ඉවර වුණාට පස්සේ යෝජනා කළා ජෝතිපාල මිත්‍රය බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ පන්සලේ වැඩ ඉන්නවා. අපි යන්කම් පන්සල පැත්තට ගිහිල්ලා එන්න. පන්සල පැත්තට ගිහිල්ලා එන්න අපි යන්. එදත් අරක තමයි කිව්වේ. අලං සම්ම ඝටීකාර කිම්පනතේන සමනකේන මුණ්ඩකේන දිත්තේනාති. ඔය මුඩ මහනේ බැලීමෙන් ඇති මට වැඩේ මොකද්ද? මයි යන්නේ. හැබැයි එදා ওই කතාව අහලා නිශ්ශබ්ද වෙන ඝටීකාර එදා නිශ්ශබ්ද වුණේ නැහැ. අල්ලගත්ත මේ මිනිහා ඇඳගෙන ඉන්න ඇඳුමෙන්. කොණ්ඩෙන් අල්ලගත්තා. අල්ලගෙන කියන උඹාද යන්න ඕනේ පන්සලට. යන්න ඕනේ. අන්න ඒකයි මම අර මුලින් කිව්වේ හොඳින් නැත්තම් නරකෙන් කියලා. මේ යාළුවා හිතනවා මට හැමදාම මේ යෝජනාව කරනවා. මං හැමදාම දොස් කියනවා. මේකේ මේ මිනිහා තරහ වෙන්නෙත් නැහැ. මේ අදහස අත්තරින්නෙත් නැහැ. මොකක් හරි විශේෂ වටිනාකමක් ඇති. හොඳයි කමක් නැහැ. අයන යන්කෝ කියලා දෙන්න යනවා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට තමන්ගේ මිත්‍රයා හඳුන්වලා දෙනවා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. දෙන්න බණ අහනවා. බණ අහලා එනකොට ගෙදර එනකොට අර බුදුහාමුදුරන්ට බැන හිටපු මිනිහා කියනවා ඈ ඝටීකාර. උඹ හැමදාම මේ බුදුහාමුදුරන්ගෙන් බණ අහනව නේද? ඇයි උඹ මහාන වෙන්නේ නැත්තේ? වෙන්න බලන්නකෝ වෙච්ච වෙනස. කල්යාණ මිත්‍රක මේ වටිනාකම තේරුම් ගන්නකො. ඇයි උඹ මහාන වෙන්නේ නැත්තේ? හැමදාම බණ අහනව නේද? මේ එක දවසක් බණ අහලා මේ කියන්නේ. ඝටීකාර කියන කොහොමද මිත්‍රයා මං මහාන වෙන්නේ? මගේ මව්පියෝ දෙන්න අන්ධ මව්පියෝ දෙන්නේ. ඒ අන්ධ මව්පියෝ දෙන්නට මට සලකන්න ඕන. නැත්තම් මම මහාන වෙනවා. වෙන්න මේ මිනිසයා කියනවා කමක් නැහැ. ඔබ මහාන නුනත් මම මහාන වෙන්න ඕනයි කියලා බුදුහාමුදුර ළඟ මහාන වුණා. ඔන්න පින්නොතුනි කල්යාණ මිත්‍රයා කවුද කියලා තේරුම් ගන්න. කල්යාණ මිත්‍රයෙක් වෙන්න මහන්සි ගන්න. මේ බුද්ධ ශාසනය කල්යාණ මිත්‍ර ශාසනයක් හැටියටයි සලකන්නේ. හොඳ වැඩ කරන හොඳ වැඩවල යොදවන ශාසනයක්.
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පව්කම් නොකරන පින්කම් කරන. පව්කම් නොකරවන පින්කම් කරවන එක තමයි බුද්ධ ශාසනය කරන්නේ. එවනම් මේ බුද්ධ ශාසනයට කල්යාණ මිත්‍ර ශාසනය කියලා කියන්න පුළුවන්. අපි හැමදෙනාම පින්නතුනේ කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. අද පින්කම කරන අපේ සුනිල් හරිශ්චන්ද්‍ර මහත්මයා, රත්නායක ගමගේ මහත්මිය, රංජනී ලලිතා මහත්මිය මේ අතු මේ දායකත්වයේ ධර්මයෙන් මේ බෞද්ධ නාලිකාව මගින් මේ ධර්මදේශනාව කරවලා කල්යාණ මිත්‍රෝ හැටියට මේ අතු මේ පින්කම කරනවායි කියලායි මම දකින්නේ. ඇයි විශාල පිරිසකට බණ අහන්න සලස්සන. මේ අතු පින්කම කරලා අනිත් අතු පින්කමේ යොදවලා තියෙනවා. විශාල පිරිසකට බණ අහන්න ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසුවා. ඒ කල්යාණ මිත්‍රයන්ගේ පිළිවෙල. අපි මේක හොඳට තේරුම් අරගන්න ඕන. දෙමව්පියෝ කියන අය දරුවන්ගේ කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. ඒ කොහොමද? දෙමව්පියෝ හොඳ වැඩ පින්කම් කරන්නම ඕන. හැබැයි දරුවෝ යොදවන්නම ඕන. දෙමව්පියෝ පමණක් පින්කම් කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබට තියෙන ලොකුම වස්තුව දෙමව්පියන්ට දරුවෝ. එහෙමනම් දරුවෝ ඒ පින්කම් වල යොදවන්න ඕන. එතකොට තමයි දෙමව්පියෝ දරුවන්ගේ කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. තමන් හොඳ වැඩ පින්කම් කරමින් දරුවෝ යොදවන්න ඕන. දෙමව්පියෝ පන්සල් යන්න ඕන. මල් පහන් පූජා කරන්න ඕන. සීල් සමාදන් වෙන්න ඕන. බණ භාවනා කරන්න ඕන. දරුවොත් ඒවට යොදවන්න ඕන. දරුවොත් ඒවට යොදවන්න ඕන. පන්සල් එනකොට දරුවෝ එක්ක එන්න ඕන. දරුවෝ එක්කන් ඇවිල්ලා දරුවන්ට පන්සලේ කොහේ හරි මුළු වල සෙල්ලම් කර කර ඉන්න දෙන එක නෙමෙයි. Taman ළඟට අරගෙන ළඟ ඉඳවගෙන Taman කරන ඒ ආගමික වැඩෙහි ඒ දරුවා යොදවන්න ඕන. එහෙමයි අපේ අතීත ආච්චිලා සීයලා අම්මලා අප්පලා අපට ඒවා ඉගැන්වුවේ. අපි අද ඒ වැඩේ කරන්න ඕන දරුවන්ට. එහෙම නැත්නම් මේ සංකීර්ණ ලෝකේ සමාජයේ දරුවෝ කොතන නතර වෙයිද කියලා කියන්න බෑ. මේ අද සමාජ දිහා බැලුවම ලෝකේ දිහා බැලුවම ඒ ඇත්තු ටික හදා ගන්න ඕන. මේ අපේ උරුමේ අපි ඇත්තන්ට දෙන්න ඕනේ. දෙන්න නම් දෙමව්පියෝ පින්කම් කරමින් දරුවෝ යොදවන්න. මේ කාලේ සමහර අම්මලා ඉන්නවා අප්පලා ඉන්නවා පන්සලට එනකොට දරුවෙක් එක්ක එන්නේවත් නැහැ. මොකද කියලා ඇහුවාම ඒකට දෙන උත්තරේ අපෝ උන් එක්කන් ආවොත් අපිට මලක් පහනක්වත් පූජා කරගන්න නැහැ කරදරයක් නැතු උන් කියන කතාව. මේ වයසක අපි ඇති මල් පහන් පූජා කරපු කාලේ දරුවෝ ඒක යොදවන්න ඕන. ඒක අපේ පරම යුතුයකම. කරන හැම පින්කමකදී ළමයි හරි ආසයි මේ වැඩවල යෙදෙන්න. අපි අවස්ථාව දෙන්නේ. ඒවට සම්බන්ධ කරනවා නම් හරි කැමැත්තෙන්. හැබැයි ඒගොල්ලෝ යොදවමින් ඒක වැරද්ද දැක්ක තැන වැරද්ද කියා දෙන්න ඕන. එතකොටයි හැදෙන්නේ. වැඩිහිටියෝ කියන අය බාලෙන්ගේ කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. වැඩිහිටි උදවිය යහපත් වැඩ හොඳ වැඩ පින්කම් කරමින් ලාබාල උදවියක යොදවන්න ඕන. ගුරුවරු ශිෂ්‍යයන්ගේ කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. ගුරුවරු හොඳ වැඩ පින්කම් කරමින් ශිෂ්‍යයෝ යොදවන්න ඕන. හාමුදුරුවෝ දායකයයි කල්යාණ මිත්‍රයා වෙන්න ඕන. හාමුදුරුවෝ පින්කම් කරමින් දායකයෝ යොදවන්න ඕන. බිරිඳ ස්වාමි පුරුෂයායි කල්යාණ මිත්‍රයා වෙන්න ඕන. බිරිඳ හොඳ වැඩ පින්කම් කරමින් ස්වාමි පුරුෂයා යොදවන්න ඕන. ස්වාමි පුරුෂයා බිරිඳගේ කල්යාණ මිත්‍රයා වෙන්න ඕන. ස්වාමි පුරුෂයා හොඳ වැඩ පින්කම් කරමින් බිරිඳ යොදවන්න ඕන. එහෙමයි පින්නතුනි මේ සමාජයේ සකස් වෙන්නේ හැදෙන්නේ. ඕක කාටවත් බාර දීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පන්සලට බාර දීලවත් ඉස්කෝලේට බාර දීලවත් මේ සමාජය හදාගන්න බෑ. අපි ඔක්කොම මේ වගකීම බාර ගන්න වෙනවා. කල්යාණ මිත්‍රෝ වෙන්න ඕන. දවසක් ආනන්ද හාමුදුරුවෝ
කල්පනා කරනකොට ආනන්ද හාමුදුරුවෝ දන්නවනේ බුදුහාමුදුරුවෝ ළඟම හිටියේ උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේට හිතුණා මේ ශාසනයෙන් භාගයක් විතර කල්යාණ මිත්‍ර ගුණ තියෙනවා කියලා. බුදුහාමුදුරන්ගෙන් ඇහැව්වා මේක ස්වාමීනි මේ ශාසනයේ භාගයක් විතර කල්යාණ මිත්‍ර ගුණ තියෙනව නේද? ආනන්ද හාමුදුරුවෝ ඇහුවාම බුදුහාමුදුරුවෝ අදාරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා සකල මේ වහිදන් යදිදම් බ්‍රහ්මචරියං කල්යාණ මිත්තතා මේ මුළු සම්බුද්ධ ශාසනයේ පුරාම තියෙන කල්යාණ මිත්‍ර ගුණ. තමන් හොඳ වැඩ යහපත් වැඩ කරමින් අනිත් ඇත්තෝ ඒ වැඩවල යොදවන එක තමයි බුද්ධ ශාසනයේ පුරාම තියෙන්නේ. තමන් නරක වැඩ කරමින් අනිත් ඇත්තෝ නරක වැඩවල යොදවන එකක් බුද්ධ ශාසනයේ නැහැ. ඉතින් බෞද්ධ විතරක් නෙමෙයි මිනිස්සුયો කියන අපි හැමදෙනාටම කල්යාණ මිත්‍රෝ වෙන එක හොඳයි. හොඳ වැඩ කරන එක නරක වැඩ වලින් ඈත් වෙන එක. එහෙම තමයි මේ ජීවිතේ අපි හදාගන්න සකස් කරගන්න තියෙන්නේ. හැමදෙනාම. ඉතින් අද මේ පින්කමේ දායකත්වයේ දරන අපේ සුනිල් හරිචන්ද්‍ර මහත්මයා රත්නායක මහත්මිය රංජනී මහත්මිය මේගොල්ලන්ගේ මූලික අරමුණ තමයි ඒ මව්පියන්ට පින් දෙන එක මිය ගිය අයට. ඝටිකාර මහණ නොවී ඉන්නේ මොනවා නිසාද? අම්මා තාත්තට සලකන්න ඕන නිසා. බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායකයෙක් වෙලා මහණ නොවී ඉන්නේ. එහෙමනම් පින්නතුනේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ මව්පියෝ කියන්නේ කවුද? හැබැයි මව්පියෝ තේරුම් ගන්න ඕනේ මව්පියෝ කියන්නේ කවුද කියලා. මේ කාලේ. ඕක අපේ බුදුහාමුදුරුවෝ විස්තර කරලා වර්ණනා කරලා තියෙන හැටි බැලුවම තවත් කෙනෙකුට සමාන කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ උපදින කාලේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ බොහෝම ආගම් තිබුණයි කියලා අපේ බණ පොත්වල කියනවා. ඉතිහාස පොත්වල. ඒ ආගම් අතර තිබුණු ලොකුම ආගම තමයි බ්‍රහ්ම ආගම. මේ ලෝකෙම ඇවිත් බ්‍රහ්මයා කියලා උගන්වපු ආගම. අපේ බුදුහාමුදුරුවෝ බාරගත්තේ නැහැ මේ ලෝකෙම ඇවිත් බ්‍රහ්මයා කියලා මිනිස්සු බාරගත්තා. මිනිස්සු බාරගත්තු කිසිවක් අපේ බුදුහාමුදුරුවෝ ඕක වැරදි මම කියන එකයි හරි කියලා කවදාවත් උගන්වලා නැහැ. මිනිස්සු බාරගත්තු දේවල් යොදාගත්තා තමන් වහන්සේ ඉදිරිපත් කරන කාරණා තහවුරු කරන්න ඔප්පු කරන්න පැහැදිලි කරන්න. ඉතින් දරුවන්ට මව්පියෝ දෙන්න අඳුන්වලා දෙන්න උන්වහන්සේ වදාලා දරුවනේ ඔබට මව්පියෝ දෙන්න බ්‍රහ්මයා වගේ කෙනෙක්. ඊට වඩා ලොකෙක් එදා හිටියේ නැහැ. බ්‍රහ්මයා වගේ කෙනෙක්. බ්‍රහ්මාති මාතා පිතරෝ කිව්වේ ඒකයි. බ්‍රහ්මයා වගේ මව්පියෝ දෙන්න. බලන්නකෝ මව්පියන්ගේ වටිනාකම විස්තර කරපු හැටි. බුදුහාමුදුරුවෝ. තව තැනකදී බුදුහාමුදුරුවෝ මව්පියෝ දෙන්න දරුවන්ට අඳුන්වලා දෙනවා. දරුවනේ ඔබට මව්පියෝ දෙන්න බුදුහාමුදුරුවෝ වගේ. බුදුහාමුදුරන්ට සමාන කරන්න පුළුවන් කෙනෙක් තව ඉන්නවද? බුදුහාමුදුරුවෝ වගේ. බුද්ධෝ විය මාතා. අම්මා කියන්නේ බුදුහාමුදුරුවෝමයි කාටද දරුවන්ට. බුද්ධෝ විය පිතා. තාත්තා කියන්නේ බුදුහාමුදුරුවෝමයි කාටද දරුවන්ට. බලන්නකෝ මව්පියන්ගේ වටිනාකම. අද මේ පින්කම කරන දරුවන් නෙමෙයි මේ ඇහුම්කන් දෙන බලාගෙන ඉන්න සියලු දෙනාම දරුවෝ. මේ අනුශාසනාවට ඇහුම්කන් දෙන බලාගෙන ඉන්න සියලු දෙනාම දරුවෝ. මමත් එක්ක. එක්කෝ අපට දෙමව්පියෝ හිටියා නැත්තම් ඉන්නෝ. ඒ නිසා දරුවන් වන අපි හොඳට තේරුම් ගන්න ඕනේ මව්පියෝ කවුද කියලා. අපේ බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ මහා බ්‍රහ්මයාට සමාන කරලා. බුදුහාමුදුරන්ට සමාන කරලා. එවනම් අපට තේරුම් ගන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝ වගේ මව්පියෝ දෙන්න කිව්වහම අපි බුදුහාමුදුරන්ට අප උපස්ථාන කරලා දම්පැන් දීලා මල් පහන් පූජා කරලා වන්දනාමාන කරලා වතාවත් කරලා පින් සිද්ධ කරගෙන අපට නිවන් දකින්න පුළුවන් නම් ගෙදර ඉන්න මව්පියෝ දෙන්නට සලකලා මියගිය මව්පියන්ට මේ වගේ පින් දීලා අපට නිවන් දකින්න පුළුවන්.
ඒකයි යෝගී තේරුම. බුදුහාමුදුරුවෝ වගේ. හැබැයි අම්මලා අප්පලත් බ්‍රහ්මයාට සමාන කරපු නිසා හිතන්න ඕනේ අපිත් බ්‍රහ්මයා වගේ ජීවත් වෙන්න ඕනේ. කොහොමද බ්‍රහ්මයා වගේ ඉන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. ඒවා විස්තර කරන්න වෙලාවක් නැහැ. මේ දහම් පාසල් වල යන දරුවෝ දන්නවා. සතර බ්‍රහ්මයා ජීවත් වෙච්ච රටාව. ඒ ಗುಣධර්ම හතර ඇතුව මව්පියෝ ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ වගේ මව්පියෝ ඉන්නේ කොහොමද? පැවිදි වෙන්න ඕනේ නෑ. ආදර්ශමත්ව, ගුණවත්ව, සිල්වත්ව මව්පියෝ ජීවත් වෙන්න ඕන. දරුවන්ට පින් සිද්ධ කරගන්න. අපුපත්තාන කරලා. දරුවෝ තේරුම් ගන්න ඕන මව්පියෝ දෙන්න කොහොම දෙන්නේද කියලා. ඔහොම හැඳුන්වවා විතරක් නෙමෙයි පින්නතුනේ. අපේ බුදුහාමුදුරුවෝත් මව්පියන්ට සැලකුවා. අපි බුදුහාමුදුරන්ගේ අම්මා අප්පා දෙන්න දන්නවනේ. රජ කෙනෙක් රජ බිසවක්. කිසිම අඩුපාඩුවක් නැහැ. ලෞකික සම්පත් ඔක්කොම තිබුණා. අඩුව තිබුණේ මොනවද? ලෞතුරා සම්පත්. ලෞතුරා සම්පත්. බුදු වෙලා ගමට වැඩි දවසේ පළමුවෙන්ම කළේ බුදුහාමුදුරුවෝ තාත්තා හොයාගෙන වැඩියා. තාත්තට ලෞතුරා සම්පත් ලබා දුන්නා. සැලකුවා. තාත්තගේ අවසාන මොහොතේ බුදුහාමුදුරුවෝ ළඟ වැඩ ඉඳගෙන ඇඟ අතක ගා වැඩ හිටියේ. අවසාන මොහොතේ තාත්තට සැලකුවා. අපි පොත්පත් වලින් කියවලා ඉගෙනගෙන තියෙනවා. සිද්ධාර්ථ කුමාරයා බෝධිසත්වෝ අපේ බුදුහාමුදුරන්ගේ මව. උන්වහන්සේ ඉපදිලා දවස් කිහිපකින් අම්මා මලා. වැදුව අම්මා ඉපදිලා ඉන්න තැනට වැඩිය බුදුහාමුදුරුවෝ හොයාගෙන සලකන්න. දඹදිව ගියාත්තෝට මතක් වෙයි අපි යනවා සංකස්ස කියලා තැනකට. මාතෘ දිව්‍ය රාජයාට සලකපු තැන බුදුහාමුදුරුවෝ. වැදුව අම්මා හොයාගෙන වැඩියා. තමන් හදාගත්තේ පුංචි අම්මා. මහා ප්‍රජාපති ගෝතමිය. වැදුව අම්මා හොයාගෙන බුදුහාමුදුරුවෝ වැඩියා. පස්සේ ඇය මහාන වෙලා රහත් වෙලා පිරිනුවම් පෑවට පස්සේ මහා ප්‍රජාපති ගෝතමී රහත් මෙහෙණින් වහන්සේගේ ආදාන පෙරහැරේ අපේ බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් වැඩි. බලන්නකෝ හදාපු අම්මට ගෞරව දක්වපු හැටි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සලකපු හැටි මව්පියන්ට. මේ පින්නතුන් දන්නවනේ සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්නේ අගසව් දෙනමගේ එක නමක් නේ. ධර්ම සේනාපති ධර්මයේ සෙම්පතිය. සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවේ මෑණියන් ජීවත්ව ඉඳද්දී. උන්වහන්සේ පිරිනුවම් පාන්න ගෙදරට වැඩි. සරියුත් හාමුදුරුවෝ ගෙදරදී පිරිනුවම් පෑවේ. ඒක දිග කතාවක් මට කියන්න වෙලාවක් නැහැ. උන්වහන්සේ පිරිනුවම් පෑවේ ගෙදර. ඒකෙන් තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝද රහතන් වහන්සේද හාමුදුරුවෝද ගිහියද පැවිද්දද සිංහලද දෙමළද වෙනත් ආගමිකයෙක්ද ඔය මොනම කතාවක්වත් නැහැ මව්පියන්ට සලකන්න දරුවෝ. හැමදෙනාම මව්පියන්ට සලකන්න ඕන. ඒකයි ඔකෙන් ඉගෙන ගන්න තියෙන තේරුම් ගන්න තියෙන්නේ. අපේ රටේ ඉස්සර හිටපු රජ කෙනෙක් මම පුංචි කතාවක් කියන්නම් මතක තියාගන්න මේ දරුවෝ 8 වෙනි අග්බෝ රජුරු දවසේ රාජකාරි වැඩවලට ගියේ වයසට ගිය අම්මට උපස්ථාන කරලා. අපේ ඉතිහාස පොතේ තියෙන සත්‍ය තොරතුරක් මේ කියන්නේ. ඉතිහාස පොත කියවපු අය දන්නවා මේවා. අම්මා බොහෝම වයසයි යන්න එන්න බෑ. මේ පුතා සේවකයෙක් සේවිකාවක් යොදලා නැහැ. උදේ පාන්දර අම්මා නිදාගෙන තැනට ගිහිල්ලා අම්මා උස්සගෙන ඇවිත් නාවන කියන තැනට ගෙනල්ලා අම්මා හොඳට නාවලා පිරිසුදු කරලා අලුත් ඇඳුමක් අම්මට අඳවලා මෙන්න මෙතනයි බරපතල කාරණේ. අම්මා නානකොට ඇඳපු රෙද්ද හොදලා ඒ රෙද්ද හොදපු වතුර ටික තමන්ගේ ඔළුවට වක් කරගන්න. අලුත් පන්නේට හිතන මිනිස්සෙකුට හිතේ මේ මිනිහා මහා මෝඩයෙක් නැත්තම් පිස්සෙක් කියලා. අපිට ඉගෙන ගන්න තියෙන පාඩම ඒ රෙදි හොදන වතුරෙන් නාන්න කියන එක නෙමෙයි.
අම්මා අප්පා ඇඳපු රෙද්ද හොදපු වතුර ටික පවා පුතාට දුවට ආශිර්වාදයක් වෙනවා. ඊළඟට මේ අම්මා උස්සගෙන ගිහිල්ලා ආසනේ හදලා ඉන්දවලා තමන්ගේ අතින්ම කවලා අපි පන්සල් ගියාම චෛත්‍ය බෝධිය වටේ ප්‍රදක්ෂිනා කරන්න වැඳගෙන ඒ වගේ අම්මා වටා 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා වැඳලා බුදුමැදුරෙන් එළියට එන්න වගේ බුදුහාමුදුරන්ට පිටු නොපා අම්මට පිටු පාන්නේ නැහැ. පස්සෙන් පස්සට ඇවිත් දොරකඩ ළඟදී නැවත දන ගහලා වැඳලා තමයි මේ පුතා රාජකාරී වැඩවලට ගියේ. ඕන් අපේ පැරණි මුතුන් මිත්තෝ මව්පියන්ට සලකපු හැටි ඒ ඇත්තන්ගෙන් තමයි අපි පැවතගෙන ඉන්නේ මේ දරුවෝ ඔක්කොම. එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මව්පියෝ කියන්නේ කවුද? ගටිකාර මහන් නොවි ඉන්නේ අර අම්මා තාත්තා දෙන්නට. සලකන්න ඕන නිසා. මේ සුනිල් හරිචන්ද්‍ර මහත්මයා රත්නායක මහත්මිය රංජනී මහත්මිය මේ අය මේ පින්කම කරන්නේ මව්පියන්ට පරලොවින් සලකන්න. අනිත් මියගේ ඇත්තෝ සිහිපත් කළේ ඇත්තන්ට පින් දෙන්න. මව්පියන්ගේ තේරුම් ගන්න වටිනාකම දරුවෝ වන අපි ඔක්කොම. හැබැයි මෙහෙම ගණනලා තිබුණාට මේ කාලේ සමහර දරුවෝ ඉන්නවා මෙන්න මෙහෙම කියන අය. අපේ අම්මලා අප්පලා අපට කරලා දුන්නු දෙයක් නැහැ. මේ ඔක්කොම කරගත්තේ අපි. මෙහෙම කියන දරුවෝ ඉන්නවා. ඔක්කොම නෙමෙයි මෙහෙම කියන ඇත්තෝ ඉන්නවා. නමුත් මේ වගේ හරිශ්චන්ද්‍ර මහත්මයලා රත්නායක මහත්මිය රංජනී මහත්මියලා වගේ අය ඒ අම්මා අප්පගේ වටිනාකම් දැනුම් තේරුම් අරගෙන තමන්ගේ දරු මුණුපුරනුත් ලං කරගෙන මේ විදියට පින්කම් කර කර පින් දෙන අය අතර අර වගේ ඇත්තොත් ඉන්නවා. අපට කරපු දෙයක් නැහැ. ඒ කතාව 100%ක්ම ඇත්ත. 100%ක් ඇත්ත. දැන් මේ අහමුකම් දෙන ඔය ඇත්තෝ නොයේ තරාතිරම් වල තනතුරු දරන විවිධ දේවාවල යෙදෙන ඇත්තෝ ඇති. ඒවා ඒ තනතුරු ඔය අම්මලා අප්පලා අපට අරන් දුන්නේ නැහැ. හැබැයි දරුවන් වුණ අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ සියලු දේවල් කරගැනීමේ ශක්තිය දුන්නේ අම්මයි අප්පයි දෙන්න. ඕක කාටවත්ම නෑ කියන්නේ. හොඳට පින්නතුනි තේරුම් ගන්න. ඔක්කොම කරලා දෙන්න බෑ. ඔක්කොම කරගැනීමේ හයිය දුන්නා. මේ ගිහි පැවිදි ඔබ අප කාටත් කරගැනීමේ හයිය. අම්මා අපට පොවාපු ඇගේ රත්තරන් ලේ ටිකෙන් තමයි මේ ඔක්කොම හපංකම් අපි කරන්නේ. අපි අම්මගේ ලේ බීවේ නැහැ. අම්මගේ ලේ බොනවයි කියන්නේ නරක කතාවන්නේ. අම්මගෙන් බීවේ කිරි. කිරි උනේ මොනව නිසාද? අම්මගේ ආදරය නිසා. අම්මා පිව්වේ ඇගේ ලේ ටිකයි අපට. මම ඕක තවත් තේරුම් ගන්න මෙහෙම කියන්නම්. අපි මේ ලෝකෙට ඉපදුණු දවසේ මව්ගේ කුසෙන් බිහි වෙච්ච වෙලාවේ අම්මා ඇගේ අපට අර ලේ ටික ඒ කිරි ටික පෙව්වේ නැත්තම් ඒ වෙලාව ඉපදුණු වෙලාවේ අපි මේ ලෝකෙට ඉපදුණු වෙලාවේ අම්මා කිරි ටික පෙව්වේ නැත්තම් අනිත් පැත්තට හැල්ලා නිදාගත්තා නම් පැයක් යනකොට මේ ඔක්කොම ඉවරයි අපේ. පැයක් යනකොට මේ පුරසාරං කතන්දර ඔක්කොම ඉවරයි. එදා ඒ අපි ඉපදිච්ච වෙලාවේ පොආපු ලේ ටිකෙන් තමයි ඒ කිරි ටිකෙන් තමයි මේ සියලු හපංකම් කරන්නේ. මේක හැම දරුවෙක්ම තේරුම් ගන්න ඕන. පියා අපි වෙනුවෙන් හැලාපු ලේ කඳුළු දහඩිය විඳපු වද වේදනා දුක් පීඩා ඒ තුලින් තමයි අපි ආරක්ෂා වුණේ පෝෂණය වුණේ. සියලු දේවල් කරලා දෙන්න බෑ. ඒ ශක්තිය දුන්නේ ඒ වගේ. එක එක්කනා හිතලා බලන්නකෝ. සමහර දෙනා කියනවා
අපි අම්මා තාත්තා දෙන්නට හොඳට සලකනවා. අපි කණ්ඩ දෙනවා. අඳින්න දෙනවා. ලෙඩ හැදුනාම බෙහෙත් දෙනවා. තාම මොනවද කරන්න කියන්නේ? කරේ තියා ඉන්න කියනවද? මෙහෙම කියන දරුවොත් ඉන්නවා. කණ්ඩ දෙනවා නම් අඳින්න දෙනවා නම් ලෙඩ හැදුනාම බෙහෙත් දෙනවා නම් තාම මොනවද? පින්නොතනේ හොඳට තේරුම් ගන්න ඔය එකක්වත් මව්පියන්ට සලකුන්නේ නෙමෙයි. ඔය එකක්වත් මව්පියන්ට සලකුන්නේ නෙමෙයි. ඇයි? හිතලා බලන්න අපේ පන්සලක ඔය ඇත්තන්ගේ ගෙදරක අපේ තනි නොතනියට වැඩට පළට උදව් පදව්වට අපි යම්කිසි කෙනෙක් නවත්තගෙන ඉන්නවයි කියලා හිතන්න ගෙදර. අපි ඒ මනුස්සයාට කණ්ඩ දෙන්නේ නැද්ද? ඒ මනුස්සයාට අඳින්න දෙන්නේ නැද්ද? ඒ මනුස්සයා ලෙඩ හැදුනාම බෙහෙත් දෙන්නේ නැද්ද? ඕක මේ පාරේ යන මිනිසුන්වත් කරනවානේ පින්නතුණි අපි. පාරේ යන අහිංසක මිනිහෙකුට කණ්ඩ නැත්තම් අපි කණ්ඩ ටිකක් දෙන එක. අඳින්න දෙයක් නැත්තම් අඳින වස්ත්‍රයක්වත් දෙන එක. බෙහෙත් ටිකක් ගන්න නැත්තම් උදව් කරන එක. ඕව මව්පියන්ට උපස්ථාන නෙමෙයි පින්නතුණි. අපේ බුදුහාමුදුරුවෝ එක තැනක උගන්වලා තියෙනවා. මතක තියාගන්න. යංගෙදි පුතෙක් හෝ දුවක් අම්මයි අප්පයි දෙන්න. පුතා නැත්තම් දුව. අම්මා එක කරක තියාගන්නවා තාත්තා අනිත් කරේ තියාගන්න. කර දෙකේ. බිම තියන්නේ. කවන්නේ, පොවන්නේ, නාවන්නේ කියන්නේ වැසිකිලි කෙසකිලි පවා කර දෙකේ ඉඳගෙන. බිම නොතිය උපස්ථාන කළත් ඒ දරුවන්ට මව්පියන්ගේ ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. ඉතින් කොහොමද කණ්ඩ බොණ්ඩ ටිකක් දීලා හරියන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒ ණයෙන් නිදහස් වෙන්න බැරි මොකද අච්චර උපස්ථාන කරලා. පින්නතුනි සුනිල් හරිශ්චන්ද්‍ර මහත්මයා, රත්නායක ගමගේ මහත්මිය, රංජනී ලලිතා මහත්මිය මේ දේ අනුශාසනාවට බණට ඇහුම්කන් දෙන අය ඔබ අපි හැමදෙනාම මමත් එක්කම මේ මගේ ශරීරයේ කී අපි කතා කරන මේ ශරීරේවත් ඔබටවත් මටවත් අයිති නෑ. මම මේ මගේ ශරීරය කියලා මම කියන මේ ශරීරේවත් මට අයිති නෑ. සුනිල් මහත්තයාටත් ඕක අයිති නෑ. ගමගේ මහත්මියටත් අයිති නෑ. රංජනී මහත්මියටත් අයිති නෑ. ඔබ කාටවත් මේ ශරීරේවත් එහෙනම් කාටද අයිති? මේ ශරීරයත් අයිති අපේ මව්පියෝ දෙන්නට. මේ දෙන්නයි මේක හැදුවේ. මේ දෙන්නයි මේක ආරක්ෂා කළේ. මේ දෙන්නයි මේක පෝෂණය කළේ. මේ ශරීරයේ තියෙන සම්මස් ලේ ඇට නහර මේ ඔක්කොම අයිති මව්පියන්ට, අපට අයිති නෑ. හොඳට තේරුම් ගන්න. අපට අයිති නෑ. ඒවත් අයිති මව්පියන්. ඒකයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මේ ශරීරයේ තියෙන තුරුවත් අපේ මව්පියන්ට දැන් සැලකුවා ඇති කියලා නම් සෑහෙන්න බෑ. එහෙනම් කොහොමද මව්පියන්ට සලකන්නේ? හොඳින් මතක තියාගන්න. මව්පියන්ට කරන හොඳම සැලකිල්ල තමයි මව්පියන්ගේ හිත රිදවන්න නැතුව ඉන්න එක. කවදාවත් මව්පියන්ගේ හිත රිදවන්න එපා. ඒ හිත රිදවන්නේ නැති දරුවන්ට තමයි මව්පියන්ගේ ආශිර්වාදය කියන එක ලැබෙන්නේ පින්නතුනි. අපට නොයේ දෙන ආශිර්වාද කරනවා. නමුත් අම්මා අප්පා කරන ආශිර්වාද එකක් වගේ එකක් නම් පින්නතුනි කිසිම කෙනෙකුට කරන්න බෑ. හිතලා බලන්න අපි අම්මලා අප්පලා ළඟ දන ගහලා වඳිනකොට ඒ වඳින්න නැත්තම් දරුවෝ දැන් මේ දෙමව්පියෝ ඒවා පුරුදු කරන්න දරුවන්ට. ගමනක් බිමනක් යනකොට නිදාගන්න යනකොටවත් මව්පියන්ට වැඳලා යන්න පුරුදු කරන්න. ඒ වඳින වෙලාවට ශබ්ද නගලා දරුවන්ට ආශිර්වාද කරන්න. හිතලා බලන්න ඔයත් දැන් මට මතකයි මම ගෙදර ඉන්න කාලේ ඉස්කෝලේ යනකොට අම්මට අප්පට වැඳලා යන්නේ. ඒ වඳිනකොට මොකද්ද අම්මා අප්පා කියන්නේ? මගේ රත්තරම් පුතාට තුනුරුවන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි.
ඕක පින්නොතුනි මේ තොල් අතරින් පිට වෙන ශබ්දයක් නෙමෙයි. හදවතේ ඇති වෙන දෝංකාරයක් කටින් පිට වෙන්නේ. ඕක වෙඩි පාරකින් බේරෙන්න තරම් බල සම්පන්න ආශිර්වාදයක්. ඒක ලැබෙන්නේ කොහොම ආයතද? මව්පියන්ගේ හිත රිදවන්නේ නැති දරුවන්ට. ඒ නිසා කවදාවත් මව්පියන්ගේ හිත රිදවන්න එපා දරුවෝ. ඒක තමයි හොඳම උපස්ථානය. ඉතින් මම මේ ටික සඳහන් කළේ මේ ධර්මදේශනාවේ පින්කමේ අරමුණම මව්පියන්ට පින් දෙන එක. ඒ අතර අපේ සිරිත මියගිය කවුරුත් අපේ අත්ව සිහිපත් කරලා රටේ අත්ව සිහි කරලා පින් දෙන එක. ඉතින් මේක මව්පිය උපස්ථාන කිරීමක් පරලොවින්. පරලොවින් උපස්ථාන කිරීමක් මේ කරන්නේ. ඒ නිසා බොහෝම හොඳ පින්කමක් සිද්ධ කරගත්තා. මව්පියෝ දෙන්න නිමිති කරගෙන. මේ පින්වතුන් මේ කාලය තුල ඔයගොල්ලන්ගේ මේ පැයක තරම් කාලයේ සීමාව තුල ඔයත්තන්ගේ හිත එක අරමුණක ඔයගොල්ලෝ තියාගෙන තිබුණා. ලෝභ, ද්වේෂ, මෝහ ආදී ඒවා යටපත් කරගෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, පරිගැනීම, රාග, ද්වේෂ මේවා යට කරගෙන කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, දයාව, ඉවසීම, පරිත්‍යාගය මේ මිනිස් ගුණ ධර්ම මතු කරගෙන ඊටාම වාසනාවන්ත අවස්ථාවක් කාලයක් මේ කාලය තුල ඔයතු ගත කළේ. පින්නතුනි මේ මිනිස්සු වන අපි නිමිති කාරණා දාගෙන මොනවා හරි පින්කම් කරගන්න ඕන. පින්කම් කරගන්න ඕන. මේ මව්පියෝ වගේම අපි ටික කලක් ඉඳලා මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා උපදිනවා. නිවන් දකින්නතුරු උපදිනවා. නිවන් දකින්නතුරු මේ ගමන යන්න තියෙනවා අපට. ඒ ගමන කරදරයක් නැතුව යන්න නම් ඒ සසර ගමන කරදරයක් නැතුව යන්න නම් මේ ගත කරන ජීවිත කාලය තුල හොඳ වැඩ පින්කම් යහපත් වැඩ කරන්න ඕන. මොකද අපි උපදින හැම මිය නැත්තේ උපදිනවා. උපදින හැම අයම සැප ලබන්න කැමති වෙනවා. සැප ලබන්න කැමති වුණාට සැප ලැබෙන්නේ නැහැ. සැප ලැබීමේ එකම හේතුව පින කියලායි බුදුහාමුදුරුවෝ වදාළේ. දුක් ලැබීමේ එකම හේතුව පව කියලායි බුදුහාමුදුරුවෝ වදාළේ. එහෙනම් මොනවා හරි අරමුණු දාගෙන පින්කම් කරගන්න. හොඳ වැඩ කරන්න. ඒ ටික තමයි අපට පරලොවට උපකාර වෙන්නේ. මේ ලෝකෙන් මැරිලා යනකොට අපි මොකෝවත් ගෙනියන්නේ නැහනේ. වස්ත්‍රයක්වත් අපේ ගෙනියන්නේ නැහනේ. කාගේ හරි වස්ත්‍රයක් නේ අරන් යන්නේ. අපි හැමදෙනාම යන්නේ කාගේ හරි කරපිටින්නේ. නමුත් අපි ගෙනියන දෙයක් තියෙනවා. අපි කරපු යහපත් වැඩ, හොඳ වැඩ, පින්කම්. ඒවා බලවේගයක් ඒක. වාහන වල දාගෙන කරේ තියානේ යන්නේ නැහැ. ඒක බලවේගයක්, ශක්තියක්. ඒක අරන් යනවා. ඒක තමයි විපාක දෙන්නේ. ඉතින් දිගට අනුශාසනාව කරන්න කාලේ මදි. මං කිසිම දෙයක් මේ අයට ගැඹුරු බණක් කිව්වේ නැහැ. මං චතුරාර්ය සත්‍ය විස්තර කරන්න ගියේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරෙත් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කළෙත් නැහැ. මේ ජීවත් වෙන සමාජයේ අපි කල්යාණ මිත්‍රෝ හැටියට ජීවත් වෙන්න ඕනේ. ඒක අපට මෙලවත් පරලොවත් යහපත මිස හේතු වෙන දෙයක් වෙනවා. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? තමන් හොඳ වැඩ, යහපත් වැඩ, පින්කම් කරනවා, අනිත් අතට යොදවනවා. ඒක ඝටිකාර සූත්‍රයෙන් සඳහන් වෙන මේ ඝටිකාර කියන පුද්ගලයාගේ චරිතය තුලින් මම ඒක ඊටාම කෙටියෙන් සඳහන් කළා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායක මහත්තයා, ඒ දායක මහත්තයාට හිටපු හොඳම මිත්‍රයා තුනුරුවන් සරණගත කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරන්ට දොස් කියා හිටපු මිනිස්සයා අන්තිමට ඝටිකාරවත් මහාන නොවිච්චි. එයා මහාන් නුනේ අම්මට තාත්තට සලකන්න ඕන නිසා. එයාට අවවාද කරනවා. ඇයි උඹ මහාන වෙන්නේ නැත්තේ? මේ බුදුහාමුදුරන්ගේ හැමදාම බණහන මිනිස්සයා. අන්තිමට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. බලන්නකෝ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වැදගත්කම. ඒ නිසා මේ පින්නතුන් කල්යාණ මිත්‍රයන් බවට පත් වෙන්න දෙමව්පියෝ දරුවන්ගේ, වැඩිහිටියෝ බාලයින්ගේ, ගුරුවරු ශිෂ්‍යයන්ගේ, හාමුදුරුවෝ දායකයන්ගේ, බිරිඳ ස්වාමි පුරුෂයාගේ, ස්වාමි පුරුෂයා බිරිඳගේ කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙලා වැඩ කළාම අපි මේ ලබාගත්තු දුර්ලභ මනුස්ස ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. මෙලෝ වශයෙන් මෙලව ජීවිතේ හදාගත්තොත් පමණමයි පරලෝ ජීවිතේ හැදෙන්නේ. මෙලවත් පරලොවත් දෙකම හදාගත්තාම තමයි අපි බලාපොරොත්තු වෙන පරම ශාන්ත වූ
අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට අපට උපකාර වෙන්නේ. ඒ නිසා මේ අත්තන් දැන් බොහෝම හොඳ පිරිසුදු සිත් වලින් ජීවත් වෙන වෙලාවේ අපි ප්‍රාර්ථනාවක් කරමු. තලංගම උතුර පදිංචිව සිටින සුනිල් හරිචන්ද්‍ර මහත්මයා, රත්නායක ගමගේ මහත්මියගේ, රංජනී ලලිතා මහත්මියගේ දයාබර මව්පියන් සහ සහෝදර සහෝදරියන්, මේකේ නම් සඳහන් කරන හැටියට ඒබ්‍රහම් පෙරේරා සීයා, හේමලතා පෙරේරා ආච්චි අම්මා, ජේමිස් ගල්පොත්ත පියා, ලීලාවතී සේනානායක මව, මාල්නී හේමලතා ගල්පොත්ත අක්කා, රවීන්ද්‍ර ගල්පොත්ත අයියා, ගාමිණී ගල්පොත්ත අයියා, මේ කියන අයට මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් පින් ලැබේවා. ඒ වගේම මේ බණ අහන සියලු දෙනාගේම නමින් මිය ගිය අයට මේ පින් ලැබේවා. බණ කියන එක ධර්ම දානමේ පින්කමේ කොටසක් නිසා බණ කියාපු පින මා හදාපු මගේ ගුරුවරයන් වහන්සේලාටත්, පරලෝසපත් වූ මගේ ආදරණීය මව්පියෝ දෙපළටත්, මාව මෙතෙක් පෝෂණය කළ මියගිය සියලු දායක දායිකාවන්ටත්, රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ටත්, ඒ වගේම මේ බෞද්ධ නාලිකාව පවත්වාගෙන යන දරණාගම කුසල ධම්ම හාමුදුරුවන්ගේ මව්පියන් ඇතුළු ඒ පාර්ශ්වයේ දෙපාර්ශ්වයේ මියගිය අයටත්, මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාගේම නමින් මියගිය අයටත් මේ පින් ලැබේවා. දුක් ඇත්නම් දුකින් නිදහස් වේවා, සැප ඇත්නම් සැප දියුණු වේවා, අවසානයේදී අමා මහ නිවන් දකිත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ පින්වතුන් ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ට අපි පින් දෙමු. දෙවියෝ පින් ලබාගෙන සතුටටපත් වෙලා දෙවියන්ගේ දේව ආරක්ෂාව ලැබිලා, මියගිය ඇත්තෝ පින් ලබාගෙන සතුටටපත් වෙලා ඒ ඇත්තන්ගේත් ආශිර්වාදය ලැබිලා, මේ කරන සියලු පින්කම් වල බලයත් ශක්තියත් තුනුරුවන්ගේ සරණත්, දලදා හාමුදුරන්ගේ පිහිටත්, ජයශ්‍රී මා හාමුදුරන්ගේ පිහිටත්, අටමත්තාන 12 මත්තානවල ආශිර්වාදයක් ලැබිලා, දෙවියන්ගේ රැකවන්නයත් මියගිය ඇත්තන්ගේ ආශිර්වාදයක් ලැබිලා, මේ පින්කම කරන අපේ හරිචන්ද්‍ර මහත්මයා, ගමගේ මහත්මිය, ලලිතා මහත්මිය ඇතුළු ඔබ සෑම සියලු දෙනාටම සියලු අපල උපද්‍රව ග්‍රහ පීඩා දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. පරලෝ වශයෙන් මේ මව්පියන් ඇතුළු මියගිය අයටත්, දෙවියන්ටත්, අපටත් නිවන් පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ.